වස්සාන ධර්ම දේශනා රූපේ පෙන බුබුලක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ, සංඥාව මිරිගුවක් වගේ, සංඛාර කෙසෙල් කඳක් වගේ, විඥානය මායාවක් වගේ. අපි මේක හැම මොහොතකම අපි එක එක විදියට එක එක අරන් වෙන වෙනම අත්දකිනවා. වෙන වෙනම මෙනෙහි කරනවා. වෙන වෙනම මෙනෙහි කරාට ඔබ අනවබෝධයටපත් නොවිය යුතුයි. මේ වෙන වෙනම මෙනෙහි කරාට මේක මේ එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි වෙන වෙනම මෙනෙහි කරන්නේ මේසා වේගකාරී ක්‍රියාවලියක් අපිට මේ නිකං දකින්න පුළුවන්කමක් නැහැ. නිකං වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒසා වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් අපිට මේ ඇස් වලින් මනසින් දකින්න පුළුවන්කමක් නැහැ. නමුත් අපිට පුළුවන් අවබෝධ කරන්න. ඒ අවබෝධයට උපකාර පිණිසයි අපි මේ විදිහට වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරන්නේ. වෙන්වෙන් වශයෙන් මෙනෙහි කිරීම මේ සමුදය නිරෝධය වෙන වේගකාරී ක්‍රියාවලිය වරදවා ගත් ගැනීමට හේතුවක් නොකර ගත යුතුයි. මොකද අපි දකින්නට ඕනේ හැම මොහොතකදීම මේක මේ අපි හිතන තරම් මේ ප්‍රමාදීව සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයා සහ දයාබර බිරිඳ සමන්ති පීරිස් මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සැම. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයා, බිරිඳ සමන්ති පීරිස්, පුතා හර්ෂණ, ලේලි ශෛනීදුව, බිරිඳගේ මව මාලනී ප්‍රනාන්දු මහත්මිය, මාමා උපසේන සහ සියලුම ඥාතීන්ට ආශිර්වාද පිණිස පොසොන්පුර පසළොස්වක පොහෝ දිනයේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ පූජනීය දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. සාදු සාදු සාදු. සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් පොසොන් පුන් පොහෝ දින වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අප විසින් පවත්වනු ලබන දෙවන ධර්ම දේශනාව හැටියට මේ උතුම් ධර්ම දේශනාව හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබ සියලු දෙනාම මෙවැනි නාලිකා ඔස්සේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට
භාග්‍යවන්තයෝ බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් බොහෝ දෙනාට මේ උතුම් පුන් පොහෝදා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට අවකාශය සලස්වා දෙමින් කටයුතු සිද්ධ කරනු ලබන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සිටින ආර්.ඩී. ප්‍රියන්ත පින්වත් මහත්මාණන්, සමන්ති පීරිස් පින්වත් නෝනා මහත්මිය ඇතුළු කොටගත් පවුලේ දුවදරුවන් ඇතුළු පින්වතුන් විසින් මේ දේශනාව සඳහා දායකත්වයේ දරනවා. කෘතගුණ දක්වලා නිමා කරන්නට බැරි තරම් අපි මිහිඳු මහරහතන් වහන්සේට ණය ගැති. ඒක මේ පොසොන් පොහෝ දවසේ අපි හොඳට හිතට ගන්නට ඕන කාරණාවක්. මොකද භාග්‍යවතුන් වහන්සේ ಭಾರತයේ තුල පහළ වූද අපිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශය ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ සිද්ධ කළ මහා ධර්ම ප්‍රචාරක කටයුත්ත නිසායි. එනිසා යම් මොහොතක අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ලබනවා නම් ඒ හැම මොහොතකම අපේ මතකයට කෘතගුණශීලීත්වයට එන්නට ඕන මහෝත්තමයන්න් වහන්සේ තමයි අපේ මහින්ද මහරහතන් වහන්සේ. ඉතින් ඒ උතුම් මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ දේශනය අපි සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දේශනාවට අපි මාතෘකා කරගන්නට බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී සූත්‍රයක්. ඒ තමයි කජ්ජනීය සූත්‍රය. කාදැමීම පිළිබඳව අදාළ සූත්‍ර දේශනාව. මේ කජ්ජනීය සූත්‍රය තරමක් අපිට සුවිශේෂයි මේ පොසොන් පොහෝදා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ධර්ම දේශනා කිරීම පිණිස තෝරාගත් පියවරෙන් පියවර තෝරාගත්තේ සූත්‍ර ධර්ම අතර සුවිශේෂී සූත්‍රයක් බවට මේ කජ්ජනීය සූත්‍රය පත් වෙනවා. මේ කජ්ජනීය සූත්‍රය තුල තියෙන්නේ ඇත්තටම ගැඹුරක්. ඒ ගැඹුර පැහැදිලි වෙන්නේ පංච උපාදානස්කන්ධය ඔස්සේ. අපි දන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ඔස්සේ තමයි මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම විහිදලා තිබෙන්නේ. අපි බලමු මේ සූත්‍රය අභ්‍යන්තරය තුල තියෙන කරුණු අපිට අපේ ජීවිතයේ අවබෝධයක් කරා යන්නට කොපමණ වැදගත් වෙයිද කියලා අපි මේ සූත්‍ර අභ්‍යන්තරය විමසීමෙන් උත්සාහවන්ත වෙමු. විශේෂයෙන් පින්වතුනි, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කරනකොට දුක්ඛ ආර්ය සත්‍ය යටතේ මේ ලෝකේ සියල්ලන්ටම පොදුවේ ලබන්නට පුළුවන් දුක් සමුදායක් විග්‍රහ කළා. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, ඒ වගේම මරණයට පත්වීම, කැමැති දේ නොලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරලා මෙහි අවසානම තැන ඔබට මතක ඇති, ඔබ අහලා ඇති එක වචනකින් මේ සියල්ල කෙටි කරා. එක වචනයක් කියනට වඩා එක වාක්‍යයක් හැටියට ගන්න එක වැදගත්. එක කොටසකින් මේක කෙටි කළා. ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. යම් තැනක මේ උපාදානස්කන්ධ පංචකයේ වෙද්ද කෙටියෙන්ම ගත්තොත්, සංක්ෂිප්තයෙන් ගත්තොත් ඒ සියල්ල දුකක් කියලා. දුක කියන වචනේ අපේ කනට ඇහෙනකොටම අපිට අපේ මතකයට එන්නේ මහා පාළු, ඒ වගේම දුර්වල, ඒ වගේම ඍණාත්මක ස්වરૂපයක් තමයි මනසට එන්නේ. එනිසා බොහෝ අය බුදුදහමේ කතා වෙන මේ දුක කියන වචනේ පිළිබඳව කතා කරන්න කැමති නැහැ. ඇයි මේ පටන් ගන්න තැනම දුක දුක දුක. ඇත්තටම විමසලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන මේ දුක අපේ හිතන දුක නෙමෙයි. හැබැයි ඒ දුක කියන සත්‍ය අභ්‍යන්තරයට අපි
ක්‍රමානුකූලව කිඳා බැහැලා බලපුවාම අපිට තේරෙනවා මේ දුකෙන් තොර දෙයක් මේ ලෝකේ නැත කියන බව. යම් කිසි තැනක පංච උපාදානස්කන්ධයක් වෙද්ද පංච උපාදානස්කන්ධයක් කිව්වහම දෙවියෙක් හැටියට වේවා බ්‍රහ්මෙක් හැටියට වේවා මිනිසෙක් හැටියට වේවා ප්‍රේතයෙක් හැටියට වේවා මේ කවර ආකාර වූ ජීවියෙක් හැටියට යම් තැනක පහළවීමක් වෙද්ද ඒ පහළවීම සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා මේ උපත කියන එක විග්‍රහ වෙන්නේ. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ප්‍රතිලාභය තමයි උපත කියලා කියන්නේ. එතකොට යම් තැනක මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ බැස ගැනීමක් වෙද්ද යම් තැනක පහළවීමක් වෙද්ද එතනට අපි කියන උපත කියලා. කිසිම තැනක මේ පහ වෙන් වශයෙන් පවත්වනවා කියන එක සිදු නොවන දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ හතරෙන් තොරව විඥානය කියන ධර්මතාවයක් ලෝකේ පවතින්නේ නැහැ කියලා. විඥාණයට පිහිට පිණිස පවතින්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියන පළවෙනි හතර. ඒතර මේ රූප වේදනා සංඥා සංඛාර කියන හතරෙන් තොරව විඥානයක් මේ ලෝකේ පවතිනවා කියලා කෙනෙක් හිතනවා නම් ඒක මුලාවක්. ඒක ආත්මවාදී බැස ගැනීමක්. ඒක ශාස්ත්‍රවාදයේ හෝ උච්ඡේදවාද ආදී වශයෙන් මිනිසුන්ගේ මනස මේ සත්‍යයේ මනස තුල විකාර රූපය පහළ වෙන මේ ආත්ම දෘෂ්ටීන්ගේ ආරම්භයක්. මෙච්චර කාල ආරම්භ කරගෙන පවත්වාගෙන ආපු එක නැවත අලුත් වැඩියා කිරීමක්. ඒ නිසා පින්වතුනි අපි පළමුවෙන්ම තේරුම් ගන්නට ඕනේ යම් තැනක මේ පංච උපාදානස්කන්ධයේ බැස ගැනීමක් වෙද්ද ඒ හැම තැනම දුක කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මොකද මේ පංච උපාදානස්කන්ධයේ යම් තැනකද එතන තමයි උපතට හේතුව. යම් මේ පංච උපාදානස්කන්ධයේ යම් තැනකද ඒක රෝගයට හේතුව. ඒක තමයි මරණයට හේතුව. ඒක තමයි වෘද්ධ භාවයට හේතුව. ඒක තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමට හේතුව. ඒක තමයි අප්‍රියයන් හා එකතු වීමට හේතුව. ඒක තමයි කැමැති දේ නොලැබීම කියන ධර්මතාවයට හේතුව. පංච උපාදානස්කන්ධයේ බැස ගැනීමක් වෙද්දී හැම තැනකම සියලු දුක්වල ආරම්භයේ සියලු දුක්වල රඳා පැවතීම කියන එක සිද්ධ වෙනවා. දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකෙන් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළේ මේ වටිනාකම. කෙටියෙන් ගත්තාම පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වහම අපිට එච්චර මේක ඔලුවට වැටෙන්නේ නැති බවක් තියෙන්නේ. නමුත් ඒක වැටෙන්නේ නැති අපේ තියෙන අවිද්‍යාවේ තියෙන බලවත් භාවය නිසා. හැබැයි සත්‍ය වශයෙන්ම තේරුම් ගත යුතු දේ නම් කෙටියෙන් ගත්තාම පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සියලු දුක්වල රඳා පැවතීම සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය මත. දුක කියන එක හැම මොහොතකම අපේ ජීවිතයට ආබද්ධ වෙච්ච දෙයක්. දැන් ඒකට අනුව බැලුවොත් මේ ලෝකේ සැපක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තට මේ ලෝකේ මේ දුක් සැප කියන එක තියෙනවා. ආස්වාදයේ කියන එක මෙනෙහි කළ යුතු ලක්ෂණයක්. සත්තට්ඨාන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා සත්‍යනක කරුණු විමසන්න කියලා. ඒක එක කාරණාවක් තමයි ආස්වාදය. මේ රූපේ කියන එකේ ආස්වාදයක් තියෙනවා. වේදනාව කියන එකේ ආස්වාදයක් තියෙනවා. සංඥාව සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධේම ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා තමයි ඇලෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආස්වාදයේ වගේම ඒකේ ආදීනවයක් තියෙනවා. ඒ ආදීනවය ආස්වාදයට වඩා හරි ප්‍රබලයි. ඒ ආදීනවේ ආස්වාදයට වඩා හරි බලවත්. ඒක හරියට විශාල හොරි දද කුෂ්ඨ ආදී දේවල් වලින් කෙනෙක් පීඩා විඳින්මින් ඉන්නවා. මේ පීඩා විඳින්මින් ඉන්න පුද්ගලයා මහා කාන්තාරයකට බැස ගන්නවා කියලා හිතන්න. ඇඟේ ඇසිල්ලක් නැතුව කසනවා. ඉවස ගන්න බැරුව හැම තැනම කසනවා. ඒ මැදියට කාන්තාරයකට වැටිලා අඩිය තියාගන්න තැනක් නැහැ, කකුල් පිච්චෙනවා. නමුත් උඩ පැන පැන වැටි පිච්චි කස
දිගෙන් දිගට මේ කාන්තාරයේ මැද්දෙන් මේ පුද්ගලයා ඉස්සරහට යනවා. ඒ යනකොට එයාට මගදී හම්බ වෙනවා. ඔබ හිතන්න වැටිලා තිබිලා මම මේ දැනට නිකන් හිතා ගන්න ඔබට පොඩි අදහසක් දෙන්නේ. හිතන්න කලින් ගියපු කෙනෙක් කකා ගියපු ටොෆියක් හරි මොන හරි රස කැවිල්ලක් හරි මොන හරි දෙයක් බිම වැටිලා තියෙනවා කියලා හිතන්න. ටක් ගාලා මේ පුද්ගලයා අහුලගෙන කනකොට ඒ පුද්ගලයාගේ රසනහර පිනා යනවා. ඒ මොහොතට ඔහු ආස කරන්නේ අර දිවට දැනෙන අර එක්තරා පුංචි රසයකට. එයා ඒක ටක් ගාලා අල්ල ගන්නවා. එතකොට එයාට මතක නැහැ අර කහන එක. එයාට මතක නැහැ අර තිබහ එක. එයාට මතක නැහැ මේ එයාට ඇති වෙලා තිබ්බ අනිකුත් දුක් කන්දරාවන් එයාට මතක නැහැ. හැම පැත්තෙම බලපුවාම එයාට සැනසීමක් ඇටියට අර රස කැවිල්ල හම්බෙච්ච නිසා එයා සතුටටපත් වෙනවා. නමුත් හැම පැත්තකින් එයාට සැනසීමක් ලබන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි අර පොඩි මොහොතට අර පුංචි කාරණාව අමතක වෙලා යනවා. කල්පනා කරලා බලන්න පින්වතුනි, අපේ ජීවිතෙත් ඒ වගේ. ආදීනවේ එමටයි ආස්වාදේ ඊටමත් දුර්වලයි. ඒ දුර්වල මට්ටමක තියෙන ආස්වාදය අර කොච්චර ආදීනව ජීවිතේට ලැබුණත් පීඩා කරදර මේ හැම දෙයකින්ම තෙහෙට්ටු කිසිම ජීවියෙක් මේ ලෝකේ නැ සැනසීමෙන් ඉන්න. නිවනටපත් වෙච්ච රහතන් වහන්සේලා හැර මේ ලෝකේ හැමෝම ඉන්නේ උල උඩ ඉන්නවා වගේ. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයා හැමෝම පීඩාවෙන් පීඩාවටපත් වෙලා ඉන්නේ. ඔබ හිතනවා මට තමයි ඔක්කොම අනුන්ට නැහැ කියලා. නමුත් එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තේ ගෙදර අයත් එක්ක කතා බහ කරනකොට තේරෙනවා මේ මිනිස්සුන්ට අපිට වඩා ඒව තියෙනවා කියලා. නමුත් හැමෝම කියන්නේ මටමයි කරදර, මටමයි දුක, මම විඳින දුක කවුරුවත් දන්නේ මට තමයි, මම හිතන්නේ මම තමයි ඉපදිච්ච කාලකන්ණිය මිනිස්සයා කියලා අපි අපිටම බැන ගන්නවා. හැබැයි ලෝකේ හැමතැනම ඇවිදලා බැලුවොත් එහෙම ලෝකේ හැමෝටම තියෙන පීඩා. ධන කුවේරයන්ගේ පටන් දුර්වල මිනිස්සයා දක්වාම තියෙන පීඩා. මේ ලෝකේ කිසිම සත්වයක් නැහැ සැනසීමේ ඉන්න කෙනෙක්. මේ ලෝකේ යම් කෙනෙක් සැනසීමටපත් වුණා නම් ඒ සැනසීමටපත් වෙන්නේ මහරහතන් වහන්සේලා පමණයි. ඒ සැනසීමටපත් වූවන් හැටියට අපිට පෙන්වන්න පුළුවන් විශේෂයෙන් උදාහරණයක් හැටියට පෙන්වන්න ඉන්නේ රහතන් වහන්සේලා පමණයි. ඉතින් මේ දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකේ මේසා විශාල පීඩාවක්, දුකක්, කරදරයක්, අසහනයක් මිඳගෙන යන මේ ලෝකයේ තුල පුංචි ආශාදයක් ලැබිච්ච ගමන් අපිට ඒව අමතක වෙලා යනවා. ටක් ගාලා අර පුංචි දේ අල්ලගෙන ඒකත් එක්ක මනස සකස් වෙවි යනවා. ඒක මේ ඇසිල්ලකින් සිදුවෙන දෙයක්. ඉතින් පින්වතුනි, කොහෙන් අරගෙන බැලුවත්, කොහෙන් විමසලා බැලුවත් ඔබ ඔබේ ජීවිතයේ දිහා එහාට මෙහාට මුරගගා ඉන්නවට වඩා ඔබ ඔබේ ජීවිතේ මේ ජීවිතේ ඔබ පිටිපස්සට ආවර්ජනය කරලා බැලුවොත් ජීවිතයේ දුක මත පිහිටලා තියෙන්නේ කියන එක ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. හැබැයි ඒක සාවධානව බලන්න ඕනේ. ඔබේ තියෙන මතිමතාන්තර ඔළුව තියාගෙන ජීවිතේ දිහා බලලා මම මෙහෙම දුක් ගින්නක් විඳගෙන අද සාර්ථක වෙලා ඉන්න එක ඇත්ත. නමුත් ඇත්ත විමසනකොට ඔබට තේරෙයි ඇත්තටම ජීවිතය කියන්නේ මහා ගින්දරක්. හැම පැත්තෙම ඇවිලිච්ච ජීවිතයක්. කොහෙන්වත් නිමීමක් කියන එකක් අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ. බුද්ධිමත්ව ඒ වගේම කරුණාකාරණා සහිතව උපේක්ෂාවෙන් ජීවිතය ආපස්සට ආවර්ජනය කරලා බැලුවොත් ඔබට ඒ අවබෝධය ඔබට ඒ වැටහීම ලබා ගන්න පුළුවන්කම ලැබේවි. ජීවිතේ කොහේ ගිහිල්ලා අපි හැරි බැලුවත් එහෙනම් අපිට මතුවෙන කාරණාව දුක කියන දේ. ඒ දුක කියන දේ පංච උපාදානස්කන්ධයේ යම් තැනකදී හැම තැනකම තියෙනවා. නමුත් ඒ දුක කියන දේ අපි අපේ ජීවිතේ අවබෝධයක් කරා පමුණවා ගන්න නැතුව ඒවා දිහා අපි එච්චර ගණන් ගන්න නැතුව බලන තත්වයකට වැටලා තියෙන්නේ. අර ඇති වෙන පුංචි ආස්වාදය ඒසා විශාල ආදීනමක් පෙරලගෙන යනවා. ආදීනමයට වඩා මිනිස්සු ගොඩාක්ම හිත යොදවන්නේ ආස්වාදයට. ආදීනමයට වඩා මිනිස්සු ගොඩාක් හිත යොමු කරන්නේ ආස්වාදයට. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවකම සතුට, සැනසීම, සැපේ කියන දේ. ඒක මේ හිතේ තියෙන දෙයක්. ඒ සතුට, සැපේ, සැනසීම කියන එක බලාපොරොත්තුවක් සහිතව තියෙන මේ හිත ආස්වාදයේ ඇලෙන එක සාමාන්‍යයි. ආස්වාදයට වැඩිපුර අවධානය යොමු කරන එක සාමාන්‍යයි. ආස්වාදයේ දිහා වැඩිපුර අවධානයෙන් බලන එක සාමාන්‍යයි. ආදීනමේ ගණන් ගන්න නැතුව ආදීනමේ බැහැර කරලා දාලා ආදීනමේ එච්චර සලකන්නේ නැතුව කොච්චර ආදීනමේ තිබ්බත් ඒකට වඩා ආස්වාදයේ කියන එක අපිට අරමුණු වෙන්නේ
අර අපේ මනස තුළ හැම වෙලාවකම අපි තුළ බලාපොරොත්තුවක් සහිතව තියෙන සැපසහගත මේ ඉංජිතය සැපසහගත බලාපොරොත්තුව. ඒ නිසා පින්වතුනි මෙතන හොඳට අපි තේරුම් ගත යුතු තැනක්. මෙතන හොඳට අපි වටහා ගත යුතු තැනක්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි පංච උපාදානස්කන්ධය කියලා ගත්තාම දැන් මෙච්චර කතා කරේ දුක කියන කාරණාව පංච උපාදානස්කන්ධයට සාපේක්ෂව පංච උපාදානස්කන්ධය කියලා ගත්තාම අපිට හරි ගොරෝසුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියපු ගමන් අපි ඔළුවට රූපය ධර්මයට අනුකූලව අපි විග්‍රහ කරගෙන තිබෙන රූපය පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත දෙයක්. ඊළඟට වේදනාව කියන එක ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. සංඥාව කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. සංකාර කියන්නේ ස්පර්ශයෙන් හටගත්ත දෙයක්. විඥානය කියන්නේ නාම රූප වලින් හටගත්ත දෙයක්. අපිට මේක හොඳට පාඩම්, හොඳට මතකයි, හොඳට ලෙහන්න පුළුවන්. කොහොමද මේක වෙන්නේ කියලා කියන්න පුළුවන්. සමහර අයට මේවා හොඳට කටපාඩම්. කොහොමද මේක වෙන්නේ කියලා පාලි පාඨ වලින් පවා බොහෝ අයට කියන්න පුළුවන්. හැබැයි මේ මෙනෙහි කිරීමත් එක්ක අපි හිතලා බලන්න ඕනේ අපිට මේ පංච උපාදානස්කන්ධය ඇත්තටම දැනෙන්නේ මොන විදිහටද කියන එක. කියන්නේ සාමාන්‍ය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අහපු ගමන් දැන් පොතක තියෙනවා දැක්ක කියලා හිතන්නකො පුංචි කාලේ ඔබ සාමාන්‍ය පෙළ කරනකොට එහෙම නැත්නම් ඔය මොන හරි විභාගයකට ලියනකොට පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා. දැක්ක ගමන් ඔබට නිකන් දැන් ඒකත් කොහොමත් පොතක තියෙන වචන පහක්නේ පේන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. පොතේ දිහා බලපුවාම අපිට පේන්නේ පොත තුල තියෙන වචන පහක්. ඒතර අපිටත් ඒක වචන පහක් විතරයි. ඊට පස්සේ අපි කාගෙන් හරි අහගන්නවා මේක මේ පහක් කියන්නේ ජීවිතයක්. ඒතර අපේ ඔළුවේ චිත්‍රයක් ඇඳෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ ජීවිතයක්. එච්චරයි. එතන නිකන් හිරවීමක් තියෙන්නේ. එතන නිකන් මේ ලඝුවීමක් තියෙන්නේ. ඒක සැබෑ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීමක් නෙමෙයි. සැබෑ පංච උපාදානස්කන්ධය අත්දැකීමක් නෙමෙයි. සැබෑ පංච උපාදානස්කන්ධය විනිවිද දැකීමක් නෙමෙයි. මොකද සැබෑ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතු දෙයක්. ඒ අවබෝධ කරගත යුත්තේ හුදු හඳුනා ගැනීමකින් නෙමෙයි. ඒකට කියන සංජානනය කරනවා කියලා. හුදු හඳුනා ගැනීමකින් විතරක් මේ පංච උපාදානස්කන්ධය අපිට හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපි පොතකින් හරි මොකක් හරි දෙයකින් බලලා ඔළුවට දා ගන්නවා. මේක පහක් ජීවිතයක් කියන්නේ මේ පහ. මේ තියෙන මේ පහ. මේ අපි හිතන්නේ බලන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන දේවල් වලින් මේ අපි ඒව ස්පර්ශ කරගන්නේ කොහොම හරි මේ රූපේ ස්වරූපේ මේ වගේ එක එක දේවල් එක හිත අපි එක එක විදිහට අමුණගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම මේ මෙහෙම තියෙන දෙයක් කියලා. නමුත් සත්‍ය වශයෙන්ම ඒකට අපි කියන සංජානන එක ඒ පිළිබඳව අපිට තියෙන හුදු දැනුම. මේ හුදු දැනුම ප්‍රමාණවත් නෑ අවබෝධය කරා යන්න. එහෙම අවබෝධය කරා යනවා නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව විභාග ලියන හැමෝම ඒ අවබෝධයටපත් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන කතා කරන හැමෝම මේ අවබෝධයටපත් වෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය හැම දෙයකටම තෛල හැටියට පාවිච්චි කරන හැමෝම මේ අවබෝධයටපත් වෙන. එහෙමපත් වෙන්නේ නැහැ. පත් වෙන්නේ නැති හේතුව ඒ හැමෝම තුල තියෙන වැටහීම සංජානනය. නිකන් හුදු හඳුනා ගැනීම. හැබැයි යම්කිසි කෙනෙක් මේක අභ්‍යන්තරයට විමසගෙන යනකොට යාට තේරෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ පහ ආකාර දෙකකට අයිති දෙයක්. ඒ තමයි සමුදය සහ නිරෝධ කියන මේ ධර්මතා දෙකට. සමුදය ඒ වගේම නිරෝධ. අපි කියනවා ඉපදීම නැතිවීම. හට ගැනීම නැතිවීම. සමුදය නිරෝධය කියන දෙක මත පදනම් වෙච්ච පහ. එතකොට සමුදය නිරෝධය කියන දෙක මත පදනම් වෙච්ච පහක් නම් අපි ගාව තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා හිටගෙන මේ තියෙන මගේ රූපයයි කියලා ඒක රූප උපාදානස්කන්ධය හැටියට සලකන්න උත්සාහ කරාට ඒක රූප උපාදානස්කන්ධය නෙමෙයි. මොකද අපිට කණ්ණාඩිය තුලින් අපි ගන්න මේ අදහස තමයි අපි ගන්න සංඥාව තමයි ඒ රූපේ පවතින එකක් කියන හැඟීම. රූපේ පවතින එකක් හැටියට මේ මගේ රූප උපාදානස්කන්ධයයි මේකයි බුදුරජාන් වහන්සේ වදාළේ කියන හැඟීමක් ඇති කරගත්තොත්
ඒ තුළ ඇති වෙන්නේ හුදු සංජානනය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විදිහට මේ තැන තැන තියෙන එක රූප උපාදානස්කන්ධය නෙමෙයි. මේ ලෝකේ හැමතැනම තියෙන රූප තමයි. රූප කොටස් රූපෙට අයිති දේවල්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ට අයිති දේවල් තමයි මේ හැමතැනම අපි ඝන වශයෙන්, ද්‍රව වශයෙන්, ඊට පස්සේ මේ උෂ්ණ වශයෙන්, ඊට පස්සේ මේ වායු වශයෙන් අපි අත්දකින්නේ. මේ හතරට අයිති යමක් වෙද්ද අපි ඒක රූප හැටියට සලකනවා. නමුත් රූප උපාදානස්කන්ධය හැටියට අපි යමක් ගන්නකොට ඒ රූප උපාදානස්කන්ධයද අපි තේරුම් ගන්න ඕනේ. එතන තියෙනවා විශේෂිත දෙයක්. ඒ තමයි ඇසත් රූපත් කියන දෙක. කියන්නේ ඇස කියන්නේ ආයතනයක්, රූප කියන්නේ ආයතනයක්. ඇස කියන ආයතනයත් රූප කියන ආයතනයත් එක එකට හැපීම මත උපදින චක්කු විඥානය පදනම් කරගෙන ඇස තුල උපදිනවා පින්වතුනි ස්පර්ශය කියන එක. තින්න සංගති පස්සෝ කියන එක පැහැදිලි කරගන්න එතන. එතකොට ස්පර්ශයත් සමගම. ඒ ස්පර්ශයත් ස්පර්ශ වෙනවා කියන එක තුල සඳහන් වෙන්නේම අපි යම් ක්‍රියාවලියකට අත ගැහුවා කියන එක. ඇසත් රූපත් කියන දෙක එකට එකතු වීම මත ඇස තව තැනක රූපේ තව තැනක නෙමේ. අනිවාර්යයෙන්ම ඇස අදාළ රූපයේ ගැටීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ අදාළ රූපය තුල ඇස ගැටීමත් සමගම ඇස තුල උපදින විඥානීය තිබෙන ඇසත් රූපත් විඥානයත් කියන මේ තුනේම එකතු යම් තැනකද එතන අපි කියන ස්පර්ශය කියලා. පස්සේ කියලා. ඒ ස්පර්ශය යම් තැනක මතුවෙනවද? එතන ඒ මතුවෙන්නේම පින්වතුනි ක්‍රියාවලියක ආරම්භයක්. ක්‍රියාවලියක ආරම්භයක්. ඒ ක්‍රියාවලිය ආරම්භය නම් ඒ ක්‍රියාවලිය නම් වේදනා උපාදානස්කන්ධයේ ආරම්භය. සංඥා උපාදානස්කන්ධයේ ආරම්භය, සංඛාර උපාදානස්කන්ධයේ ආරම්භය, විඥාන උපාදානස්කන්ධයේ ආරම්භය. එතකොට මේ රූපය හැටියට අපි සලකන්නේ කොතනද? රූපය හැටියට සැලකිය යුත්තේ පින්වතුනි අපි යම්කිසි රූපයක් දිහා බලලා අපි නිමිත්තක් අරගෙන තමයි මේ නිමිත්ත ඔස්සේ තමයි වේදනා සංඥා සංඛාර විඥාන උපදවන්නේ. අපි යම්කිසි රූපයක් දිහා බලපුවාම අපි ඒ බාහිර තියෙන රූපය ඇහැතුලට අරන් බලනව නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන තැන එතන. බාහිර තියෙන රූපය අපි ඇහැතුලට ගන්නෙ නෑ. බාහිර තියෙන රූපය ඒ රූපයේ සටහනක් නිමිත්තක් තමයි අපි අභ්‍යන්තරයට ගන්නෙ. ඒ නිමිත්ත ඔස්සේ තමයි මේ සියලුම ක්‍රියාවලිය අපි දියත් කරන්නේ. දැන් හිතන්න ඔබ ලස්සන රෝස මලක් දකිනවා. රෝස මල තියෙන්නේ අදාළ තැන. නමුත් අපි ඒක එතන තියනවා කියලා නෙමෙයි අපි දකින්නේ. ඒක එතන තියෙනවා නෙමෙයි අපි ඒ රෝස මල ඔස්සේ ඇති කරගත්තා වූ නිමිත්තක් අභ්‍යන්තරේ හදා ගන්නවා. ඒ අභ්‍යන්තරේ හදාගත්ත නිමිත්ත ඔස්සේ තමයි ක්‍රමානුකූලව වේදනා සංඥා සංඛාර මේ උපාදානස්කන්ධ අපි පිහි කරන්නේ. එහෙනම් පින්වතුනි රූප උපාදානස්කන්ධය පැනවෙන්නේ අන්න අර මුල් තැන. රූප උපාදානස්කන්ධය පැනවීමක් සිද්ධ වෙනවා කියන්නේ රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ බාහිර ලෝකයක් අභ්‍යන්තර ලෝකයක් දෙක එකට යාවෙන තැන. ඒ ආකරණ නිමිත්ත ඒක රූප නිමිත්තක් වෙන්න පුළුවන්, සද්ද නිමිත්තක් වෙන්න පුළුවන්, ගන්ධ නිමිත්තක් වෙන්න පුළුවන්, රස නිමිත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොට්ටබ්බ නිමිත්තක් වෙන්න පුළුවන්, ධම්ම නිමිත්තක් වෙන්න පුළුවන්. පංචද්වාර වජ්ජණයෙන් හෝ මනෝද්වාර වජ්ජණයෙන් කියන මේ ආකාර දෙකෙන්ම උපදින. පංචද්වාර වජ්ජණය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන පහ. මනෝද්වාර වජ්ජණය කියලා කියන්නේ මනස ඔස්සේ පමණක් ඇති කරගන්න අරමුණු. එතකොට මේකී පංචද්වාර වජ්ජණයෙන් හෝ මනෝද්වාර වජ්ජණයෙන් මේ කවරාකාර වූ හෝ ආයතන හය ඔස්සේ යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වශයෙන් අපි යම් නිමිත්තක් සකස් කරගන්නවාද ආන්ගේ ආරම්භක නිමිත්තේ ස්වභාවය තමයි අපි රූප උපාදානස්කන්ධය හැටියට සැලකිය යුත්තේ. මොකද එතන තමයි ලෝකේ. මේ ලෝකේ බඩු තියනවා වෙන්න පුළුවන්, නැව් තියනවා වෙන්න පුළුවන්, ගුවන් යාන තියනවා වෙන්න පුළුවන්. මේ ලෝකේ එක එක දේවල් තියනවා වෙන්න පුළුවන්. ඒවා රූප වෙන්නත් පුළුවන්. නමුත් රූප උපාදානස්කන්ධයක් බවට පත් වෙලා අපේ ජීවිතයට ආබද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය ආරම්භක ස්ථානයේදී. ඒ රූප උපාදානස්කන්ධය තමයි වේදනා උපාදානස්කන්ධයකට උපකාර කරන්නේ. ඒ වේදනා උපාදානස්කන්ධය ඊට පස්සේ සංඥා උපාදානස්කන්ධයට උපකාර කරනවා. සංඥා උපාදානස්කන්ධය ඊට පස්සේ සංඛාර උපාදානස්කන්ධයට උපකාර කරනවා. සංඛාර උපාදානස්කන්ධය
විඤ්ඤාණ උපාදානස්කන්ධයේ යාවත් කාලින භාවය පිණිස උපකාර කරනවා. මොකද විඤ්ඤාණ උපාදානස්කන්ධයේ උපදින්නේ අවංකවම කිව්වොත් එහෙම ඒ පස්වෙනි තැන නෙමෙයි. ඔබ දන්නවා පළවෙනි තැන රූප උපාදානස්කන්ධයේ ආරම්භ වෙන තැනදීම මේක මේ ඇසිල්ලකින් වෙන දෙයක්. ඇහැට රූපයක් පේනවා කියන එක ඇසිල්ලකින් වෙන දෙයක්. ඒ ඇහැට රූපේ පේනවා කියන ඒ පේනවා කියන ගන්න තැනම විඤ්ඤාණයේ සහයෝගය ඇසට ලැබිලම තමයි. ඇසට ලැබිලම තමයි රූප නිමිත්ත ග්‍රහණය කරගන්නේ. එතකොට ඒ ආරම්භයේ ඉඳන්ම මේ විඤ්ඤාණයේ ශක්තිය තියෙනවා. අවසානයේ ඒ සියල්ල ධාරණය කරගන්න තැන ඒ සියල්ල නැවත මතකයක් හැටියට හෝ යමක් බීජයක් හැටියට තැම්පත් කරගන්න තැන බවට පත් වෙන්නේ විඤ්ඤාණ උපාදානස්කන්ධය. මේ ක්‍රියාවලිය ආපහු මුලින් ඉඳන් අගට හැම මොහොතකම සිද්ධ වෙන දෙයක්. මේ ගත වෙන තප්පරයක් පාසා අනන්ත අප්‍රමාණ පංච උපාදානස්කන්ධ හමුදේ නිරෝධය වෙමින් අපේ ජීවිතය තුළ පවතිනවා. ඒක අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති හේතුව ඒසා වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔබට තේරෙනවා මම මේ කතා කරන වේගය. මේ කතා කරන වේගයට සම්පූර්ණ වශයෙන්ම බලපාන්නේ මේ උපාදානස්කන්ධ ක්‍රියාවලිය. ඊළඟට ඔබ යමක් ගැන හිතන විදිහක් තියෙනවා. ඔබ යමක් දැස බලන විදිහක් තියෙනවා. මේ හැම දෙයක්ම ඔබම දන්නවා මොනතරම් වේගින් සිද්ධ වෙනවද කියලා. ඒසා වේගයකින් මේ ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලියන් සිද්ධ වෙන්නේම පින්වතුනි අවංකවම කිව්වොත් මේ උපාදානස්කන්ධවල ඒසා වේගෙන් සමුදය නිරෝධය වෙන ස්වභාවය නිසාමයි. මොහොතක් පාසා මේවා සමුදය නිරෝධය කියන ධර්මතා යටතේ මේක පවතිනවා. හැබැයි ඒක සදාකාලික පැවැත්මක් නෙමෙයි. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු. මේක එක දිගට නූලක් වගේ තියෙන එකක් නෙමෙයි. රූපය කියන එක, වේදනාව කියන එක, සංඥාව කියන එක දිගට තියෙන එකක් නෙමෙයි. එනොත් අපිට පේන්නේ මේ එක දිගට දැන් අමල් කියලා චරිතයක් ඉන්නවනම් ඒ අමල් කියන චරිතය එක දිගට ඉන්නවා වගේ අපිට තේරෙන්නේ. පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියක එක කොටසක් වුණාට අමල් කියන චරිතය අපිට තේරෙන එක දිගට ඉන්නවා වගේ. නමුත් එක දිගට ඉන්නව නෙමෙයි මේක මේ සමුදය නිරෝධයේ ක්‍රියාවලියේ එක්තරා අවස්ථාවක්. හැම මොහොතකම සිද්ධ වෙන සමුදය නිරෝධ කියන මේ ක්‍රියාවලිය ප්‍රතිඵල හැටියට තමයි මෞකස තුල පහළ වෙන විඥාණය ක්‍රමානුකූලව නාම රූප සකස් කරමින් ක්‍රමානුකූලව වැඩෙන්නේ. ඒ සමුදය නිරෝධය වෙන ක්‍රියාවලිය නිසා තමයි බිහි වෙන දරුවාගේ තියෙන සුමට භාවය ටික දවසකින් නැති වෙන්නේ. ඊළඟට ඒ සමුදය නිරෝධය වෙන ක්‍රියාවලිය නිසා තමයි කිරිබොන දරුවා පස්සේ ආහාර වලට උරු වෙන්නේ. ඊට පස්සේ ළමා කාලේ ඊට පස්සේ ඉගෙන ගන්න කාලේ ඊට පස්සේ මේ නවයෝන්විය, තරුණවිය, හොඳම තරුණවිය, මැදිවිය, ඊට පස්සේ වයෝ වෘද්ධ භාවය, උපරිම වයෝ වෘද්ධ භාවය, ඊට පස්සේ ජරා ජීර්ණ වෙලා හොඳටම වයෝ වෘද්ධ වෙනවා. මේ විදිහට විවිධ දශක වලටපත් වෙමින් විවිධ කාලවල විවිධ අත්දැකීම් ලැබමින් මේ එකම චරිතයක් නිකන් ප්‍රසාරණය වෙලා යනවා වගේ එකම චරිතයක් නිකන් වැඩි යනවා වගේ අපිට පේන්නේ මේ හැම මොහොතකම සිද්ධ වෙන පංච උපාදානස්කන්ධ සමුදය නිරෝධය කියන මේ ක්‍රියාවලිය ප්‍රතිඵල. එහෙනම් ඔබ හිතේ තියාගන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි හිතන් ඉන්න විදිහ එකක් නෙමෙයි. මේ මොහොත තුළ ඇති වෙලා මේ මොහොතෙම නැති වෙලා යන නමුත් ක්‍රියාවලිය හැම මොහොතකම අවිච්ඡින්නව පවතින දෙයක්. ඒක නොනවත්ව පවතින ක්‍රියාවලියක්. මේක නතර වෙන්නේ මේ එක දෙයකින් තව දෙයකට උදව් කර යන මේ උදව් කර යන මේ ක්‍රියාවලිය යම් මොහොතක නතර වෙන්නේ මේ ක්‍රියාවලිය යම් දවසක සංසිඳවපු දවසට. ඒක සංසිඳවන්න තියෙන්නේ හිතාමතා අපි මට පින් එපා, මම පින් කරන්නෙත් නැහැ, මම පව් කරන්නෙත් නැහැ, මම මේ සංඛාර පිළිගන්නේ නැහැ, පින කියන එක බුදුදහමේ ප්‍රතික්ෂේපිතයි, පින කියන එක මට ඕනේ නැහැ කියන මේ පෘතජ්ජන මේ අමනෝඥ මේ මෝහසහගත සිතුවිල්ල මනස තුළ උපදවා ගැනීමෙන් නෙමෙයි. එහෙම කියලා එපා කියලා නතර කරන්න පුළුවන් දෙයක් මේ තුළ නැහැ. අපි හිතනවා නම් පින එපා, මම පින් කරන්නේ නැහැ, මට පින ඕනේ නැහැ, බුදුරජාණන් වහන්සේ පින ප්‍රතික්ෂේප කරා කියලා. අර්ථයේ යථාර්ථයේ දකින්න යන කෙනෙක් පින කියන වටිනා සම්පත පැත්තකට විසික කරලා දාලා ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් එයා අත්දකින්නේ එයා තුළ සකස් වෙන මෝහයක් පමණයි. මොකද අතින් එපා කියලා නතර කරන්න පුළුවන් මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් ඒසෝ මම කියලා ගන්න පුළුවන් දෙයක්
මේක නෑ. මේකේ තියෙන නේසෝ මම කියලා දෙයක් ගන්න බැරි දෙයක්. ආත්මය හැටියට ගන්න බැරි දෙයක්. ගන්න පුළුවන් දෙයක් නම් එහෙනම් අපිට අත තියලා නතර කරන්න පුළුවන් මට පිනේ එපා කියලා. අපි මේ සකස් කරගෙන යන මේ ක්‍රියාවලිය තුළ මේ සංස්කාර කියන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර මේ සියල්ලම හැම වෙලාවකම සකස් වෙවි ජීවිතයට එකතු වෙනවා. සමුදය නිරෝධය කියන එක හැම වෙලාවකම සිද්ධ වෙනවා. ඒ සමුදය නිරෝධය කියන එක හැම වෙලාවකම සිද්ධ වෙවි මේක චක්‍රයක් වගේ අඛණ්ඩව අවිච්ඡින්නව පවතින්නේ. මේ සංස්කාර මේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි කියන මේ සංඛාරවල ක්‍රියාකාරීත්වය හැම වෙලාවකම මේ හැම දෙයක් එක්කම ආබද්ධ වෙලා තියෙනවා. මේ ක්‍රියාවලිය අවබෝධ කරගෙන එය නුවණින් දැකලා අවිද්‍යාව නැමැති මහා මලකඩ බිඳහෙලා දමන්නේ නැතුව විද්‍යාව උපදවා ගන්නේ නැතුව ඒ කියන්නේ අපි ඉගෙන ගන්න සයන්ස් නෙමේ විද්‍යාව කියන චතුරාර්ය සත්‍ය නැමැති ආලෝකය උපදවා ගන්නේ නැතුව මේක අහක් කරන්න බෑ. එහෙනම් අපිට මේ දැනට සංස්කාර වලට අපිට ඔළුව නමන්න වෙනවා. හැබැයි ඒ ඔළුව නමන්නේ සංස්කාර මගේ කරගන්න කියන හැඟීමෙන් නෙමෙයි. ඒ සංඛාර පිළිගන්නවා කියන හැඟීමෙන් නෙමෙයි. ඒ ඔළුව නමන්නේ සංඛාර අතින් නතර කරන්න බැරි නිසා. ආත්ම වශයෙන් ගන්න බැරි නිසා. හැබැයි ඔළුව නමලා අපි ඒක ඇත්ත සැටින් තේරුම් ගත යුතුයි. මේ වගේ මට උවමනා කළේ මේ පංච උපාදානස්කන්ධය කියන එක අපි හිතනවා වගේ බාහිරින් අත්දකින්න පුළුවන් බාහිර ගෙඩි පහක් වගේ තියෙන දෙයක් නෙමෙයි. අපි මේ පහ අරගෙන වෙන වෙනම විග්‍රහ කරගන්නවා. රූපය කියන්නේ මෙහෙම එකක්, වේදනාව කියන්නේ මෙහෙම එකක්, සංඥාව කියන්නේ මෙහෙම එකක්, සංකාර කියන්නේ මෙහෙම එකක්, විඥාන කියන්නේ මෙහෙම එකක් කියලා අපි වෙන වෙනම අරන් අපි විග්‍රහ කරගන්නවා. රූපයට හේතු මේක, වේදනාවට හේතු මේක, සංඥාවට හේතු මේක කියලා අර අපි මුලින් කතා කළ පරිදි සතර මහා ධාතු නිසා, සතර මහා භූත නිසා මේ රූපය හටගන්නවා. වේදනාව පස්සෙන් හටගන්නවා. සංඥාව සංකාර පස්සෙන් හටගන්නවා. විඥානේ නාම රූප වලින් හටගන්නවා. අපි මේවා එක එක විදිහට බලනවා. රූපේ පෙන බුබුලක් වගේ, වේදනාව දිය බුබුලක් වගේ, සංඥාව මිරිගුවක් වගේ, සංකාර කෙසෙල් කඳක් වගේ, විඥානය මායාවක් වගේ අපි මේක හැම මොහොතකම අපි එක එක විදියට එක එක අරන් වෙන වෙනම අත්දකිනවා. වෙන වෙනම මෙනෙහි කරනවා. වෙන වෙනම මෙනෙහි කරාට ඔබ අනවබෝධයටපත් නොවිය යුතුයි. මේ වෙන වෙනම මෙනෙහි කරාට මේක මේ එහෙම ලේසියෙන් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි වෙන වෙනම මෙනෙහි කරන්නේ මේසා වේගකාරී ක්‍රියාවලියක් අපිට මේ නිකං දකින්න පුළුවන්කමක් නැහැ. නිකං වටහා ගන්න පුළුවන්කමක් නැහැ. ඒසා වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් අපිට මේ ඇස් වලින් මනසින් දකින්න පුළුවන්කමක් නැහැ. නමුත් අපිට පුළුවන් අවබෝධ කරන්න. ඒ අවබෝධයට උපකාර පිණිසයි අපි මේ විදිහට වෙන්වෙන් වශයෙන් මෙනෙහි කරන්නේ. වෙන්වෙන් වශයෙන් මෙනෙහි කිරීම මේ සමුදය නිරෝධය වෙන වේගකාරී ක්‍රියාවලිය වරදවා ගැනීමට හේතුවක් නොකර ගත යුතුයි. මොකද අපි දකින්නට ඕනේ හැම මොහොතකදීම මේක මේ අපි හිතන තරම් මේ ප්‍රමාදීව සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. අපි හිතනවට වඩා මහා වේගයකින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. එක මොහොතකවත් මම මගේ ආත්මය කියලා අත තියලා අල්ලලා නතර කරගන්න පුළුවන් දෙයක් නැහැ. එක මොහොතක සැනසීමකට අනේ සැපයි කියලා ගන්න දෙයක් නැහැ. මොකද හැම මොහොතකම තියෙන්නේ උප්පාද තితి භංගය. සමුදය නිරෝධ ස්වභාවය. ඒ සමුදය නිරෝධයේ ස්වභාවය තුල අපිට ඒකාත්මිකව පවතින කිසිදු දෙයක් මේ ලෝක ධාතුන් තුල සොයා ගන්න නැහැ. කාම භවෙත් නැහැ, රූප භවෙත් නැහැ, අරූප භවෙත් නැහැ. කිසිදු භවයක අපිට මේ ඒකාත්මිකව පවතින කිසි දෙයක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කිසිවක් අදාළ නැති කිසිවක් මම මගේ කියන මේ කිසිම දෙයකට ඉඩක් නැති සියලු සංස්කාරයන්ගේ වූප සමනය වූ නිවන කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ ඔන්න ඔය හේතුව නිසා. එනම් පින්වතුනි මේ කජ්ජනීය සූත්‍රය තුල මම මේ ඔබට පැහැදිලි කරේ කජ්ජනීය සූත්‍රයේ තියෙන අභ්‍යන්තර කරුණු කාරණා යම් කිසි ආකාරයකට පැහැදිලි කරගන්න අවශ්‍ය කරන පසුබිම. මේ සූත්‍ර දේශනාවේ ආරම්භය තුල හරි අපූර්ව කාරණාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. දැන් ඔබට මේ
මූලික කරුණු ටික ඔලුවට වැටුණා නම් මේවා හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයේ ආරම්භය තුළම හරි අපූර්ව කාරණාවක් දේශනා කරනවා. ඒ තමයි යේහිකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමාන අනුස්සරಂತಿ. සබ්බේතේ පංච උපාදානස්කන්ධය අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්ඤතරං. බලන්න හරි අපූර්ව ඒ කාරණාව. යම්කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි පුබ්බේ නිවාසානුස්සති ඥානය. අපි දන්නවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන පෙරජාති සිහි කිරීමේ ඥානය. පෙරජාති සිහි කිරීමේ ඥානය යම්කිසි කෙනෙක් උපදවාගෙන පෙරජාති සිහි කරනවා නම් කලින් හිටපු භවයේ හරි ඊළඟ භවයේ හරි මොනවා හරි දෙයක්, එහෙම නැත්නම් මේ භවයේම කර කර හිටපු දෙයක් හරි මොනවා හරි දෙයක් නැවත ආවර්ජනය කර කර පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් දකිනවා නම් ඒ හැම අවස්ථාවකදීම අනුස්මරණය කරන්න පින්වතුනි පංච උපාදානස්කන්ධයක්මයි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහෙන් තොර දෙයක් ඔබට පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කෝටි ගණන් අතීත භව ඔබ ආපස්සට වෙනෙහි කරගෙන ගියත් ඒ ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධයක්මයි. පංච උපාදානස්කන්ධයට අයිති දෙයක්මයි. සමුදය නිරෝධය වෙලා ගියපු දෙයක් ගැනමයි ඔබ දකින්නේ. වෙන දකින්න දෙයක් නැහැ. දැන් ඔබ දන්නවා මේ ජීවිතය තුළ අපිට අතීතේ වෙච්ච සිදුවීම් අපි ආවර්ජනය කර කර වෙලාවකට අඬනවා, වෙලාවකට hina වෙනවා. සමහර අවස්ථාවල සමහර අය අපෙන් අහනවා ඇයි hina වෙන්නේ? මොකද hina වෙන්න හේතුවක් නැති තැන් වලත් අපි hina වෙනවා. මොකද අපි මේ භවය තුලත් අතීතේ වෙච්ච යම් සිදුවීම් මතක් කර කර අපි hina වෙනවා, හරි අඬනවා, හරි මේ කරනවා කියලා කියන්නේ පින්වතුනි. සමුදය වී නිරෝධය වුණු යම් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් නැවත ආවර්ජනය කරා කියන එක. ඒතර යම් කිසි කෙනෙක් භාවනාව දියුණු කරලා උපේක්ෂා සහගත පාරිශුද්ධ උපේක්ෂා සහිත චතුර්ථ ධානය උපදවාගෙන එයින් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්තට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් අතීතය ආවර්ජනය කරනවා නම් අතීත භව ආවර්ජනය කරන මේ භවය තුල ඔහු දකින්නේම පංච උපාදානස්කන්ධයක්මයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් තොර දෙයක් මේ ලෝකේ දකින්නේ නැහැ පින්වතුනි. දකින්න බෑ. දකින්න ඇත්තෙත් නැහැ. මේ ලෝකයේ ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පණවන්නේ මේ ඇසයි රූපයයි අතර, කනයි ශබ්දයයි අතර. ලෝකාන්ත ගමන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේක ඉතාමත් පැහැදිලිව විග්‍රහ කරනවා. මේ ලෝකයේ කෙලවරට පයින් ගිහිල්ලා යන්න බෑ කියනවා. ගමනින් යන්න බෑ කියනවා. ඒකට ලෝකේ කෙලවරට යන්න ඕන නම් මේ ටික අවබෝධ කරගන්න කියන මොකද්ද? අසත් රූපත්, කනත් ශබ්ද. මේක තමයි ආරම්භය. මේ ක්‍රියාවලිය, මේ උපාදානස්කන්ධ ක්‍රියාවලිය ආරම්භක පුරුක් දෙක. කන, ශබ්ද, නාසය, ගඳ සුවඳ, දිව රස, කය පහස, සිත අරමුණු. මේ තමයි ආරම්භක. මෙතන තේරුම් ගන්න කියන ලෝකේ පණවන්නේ මේ අතරනේ. මේ වගේත් මේ ඇසේ ලෝකේ පණවන්නෙත් නැහැ. රූපේ තුල ලෝකේ පණවන්නෙත් නැහැ. මේ අසත් රූපත් කියන දෙක එකට එකතු වීම මත ගොඩනැගෙන මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තමයි ලෝකේ බවට පත් වෙන්නේ. ඒතර කෙනෙක් මේ ලෝකේ කෙලවරට යනවා කියලා ලෝකේ මොකෙන් ග්‍රහ ලෝකෙට සෞරග්‍රහ මණ්ඩලයට පැන ගියත් මොන විදියට ගියත් පින්වතුනි මේක කෙලවරට ය아가න්න බෑ. මොකද කොතෙන්ට ගියත් ලෝකයේ ඔබ අපි මේ කතා කරන ලෝකේ කොතෙන්ට ගියත් ඒ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ මේ ආකාර ආයතන 12කින්. ඒ බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන කියන මේ කරුණු දෙක. ඉතින් මේ කරුණු කාරණා හරීම ගැඹීරයි පින්වතුනි. සරල අර්ථයත් අපි තේරුම් ගත යුතුයි. කුසලයන් අපි තේරුම් ගත යුතුයි. අකුසලයන් තේරුම් ගත යුතුයි. සරල ධර්මතාවයන් තේරුම් ගත යුතුයි. ගැඹීර ධර්මතාවයන් තේරුම් ගත යුතුයි. අවසානයේ කිසිවකට අපහාස නොකළ යුතුයි. මොකද ගොඩක් අය මේ අවබෝධය තුළට පත් වෙන්නට බැරි බොහෝ පිරිස් සමහර අය ගැඹීර ධර්මය හදාරනවා යයි සාමාන්‍ය පිනක් කුසලයක් ගැන කතා කරන පින්වතුන්ට අපහාස කරනවා. සමහර පින කුසලය ගැන කතා කරන පින්වතුන් ගැඹීර ධර්මය හදාරන පින්වතුන්ට අපහාස කරනවා. නමුත් පින්වතුනි මේ දෙපැත්ත තුලම සිද්ධ වෙන්නේ සැබෑ ධර්මාර්ථය තේරුම් නොගැනීමේ ප්‍රශ්නයක්. සැබෑ ධර්මාර්ථය තේරුම් ගත්ත ඕනෑම කෙනෙක්
මේ සමුදය නිරෝධය වෙන මේ උපාදානස්කන්ධ ක්‍රියාවලිය දෙස උපේක්ෂාවෙන් බලලා මේ ලෝකයේ සිද්ධ වෙන ක්‍රියාවලින් අපිට අත තියා නතර කරන්න බැරි බව නැවත නැවතත් අවධාරණය කරගනිමින් ලෝකයේ තුල ඒ අවබෝධයටපත් වෙනවා. ඒ ලෝකේ නම් අභ්‍යන්තර ලෝකෙ මිසක් මේ බාහිර ලෝකය නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට මේ සූත්‍ර දේශනාවේදී මේ පළමු කාරණා විග්‍රහ කළා. ඒ තමයි යම් කිසි ශ්‍රමණේකෝ බමුණෙක් කවරෙක්කෝ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවාගෙන අතීත භවයක් මෙනෙහි කරනවා නම් මේ මෙනෙහි කරන්නේම පංච උපාදානස්කන්ධය. එනිතින් ඉස්සරහට අපි පවත්වගෙන යන දැන් පවත්වන්නේත් ඒ උපාදානස්කන්ධ ක්‍රියාවලිය. ඉස්සරහට පවත්වගෙන යනවා කියන්නේ උපාදානස්කන්ධ ක්‍රියාවලිය. ඔබ හිතන්නේ මේ ජීවිතෙන් ඔබ සම්පූර්ණයෙන්ම මරණයටපත් වෙලා ඊළඟ භවයට ඔබ යනවා කියලා. ඊළඟ භවයට ඔබ යනවා කියන තැනම තියෙන නැවතත් මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය දැන් මේ ජීවිතයේදී මිනිස්සෙකුට අදාළ විදියට තමයි මේ පංච උපාදානස්කන්ධය අනුකූල වීම පවතින්නේ. නමුත් තව භවයකට යනවා කියලා කියන්නේ මේ භවයේ ස්වභාවය අනුව. ඒ භවයේ සමායට භවයේ තුල ඔබේ උපත දෙවියෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්, ප්‍රේතෙක් වෙන්න පුළුවන්, කවරෙක් හරි. ඒ උප්පත්තිය ලබන ස්වરૂපයට අනුකූලව පංච උපාදානස්කන්ධය සමුදය නිරෝධය වෙමින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට තව අවුරුදු 100ක් අවුරුදු නෙමෙයි තව භව 100ක් ඉස්සරහට යනවා කියලා හිතන්න. භව 100ක් ඉස්සරහට ගිහිල්ලා ඔබ දැන් මේ ඉන්න භවය ගැන අවුරුදු 100ක් භව 100ක් ආපස්සට ආවර්ජනය කරලා බැලුවොත් ඔබ මම කෑව මම නෑව මේ ආදී වශයෙන් විවිධ සංඥා ඔස්සේ මේ භවයේ ඔබ ගණනය කරනෝනේ ගණනය කරන්නේම පංච උපාදානස්කන්ධයේ එක එක මේ විචිත්‍රවත් භාවයන්. පංච උපාදානස්කන්ධයේ එක එක කටු සටහන් තෝගයක් තමයි ඔබ බලන්නේ. හොඳට මේවා දිහා බලන්න. හොඳට මේවා තේරුම් ගන්න. වැටහීමටපත් වෙන්න පින්වතුනි. කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඊටමත් පැහැදිලිව දේශනා කරනවා. ඒවං රූපෝ අහෝසින් අතීත මද්දානන්ති. මම අතීතේ මෙහෙම රූපයකින් හිටියා කියලා තමයි රූපය ගැනම හිතන්නේ. එමෙත ඒවං වේදනෝ අහෝසින් අතීත මද්දානන්ති. මට මේ වගේ වේදනාවක් තමයි තිබ්බේ. ඉතින් මෙනෙහි කරන්න වෙන දෙයක් නැහැ පින්වත්නි. මොනවා මෙනෙහි කරන්නද? පංච උපාදානස්කන්ධයෙන් තොර දෙයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට අදාළ අනුකූලව දෙයක්මයි. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ සාමාන්‍ය කෙනෙක් උපදවාගෙන පිටිපස්සට බැලුවත් එයාට තේරෙන්නේ එක දිගට පවතින ස්වභාවයක් මිසක් එහෙම නැතු මේක සමුදය නිරෝධය වෙන එකක් හැටියට නෙමෙයි ආ දකින්න. එහෙමනම් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්න අන්‍ය ශ්‍රාවකයොත් නිවනටපත් වෙන්නේ. එහෙමපත් වෙන්නේ නැහැ. මොකද පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් අතීත භවයන්ගේ ස්වභාවය පෙන්නනවා මිසක් භවයේ යථාර්ථය පෙන්වන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ සමුදය නිරෝධය වෙන ස්වභාවය පෙන්වන්නේ නැහැ. ඒ නුවණින් දැක තේරුම් ගත යුතු දෙයක්. ඒක නුවණින් දැක තේරුම් ගත යුතු දෙයක්. මම ඔබට කෙටියෙන් තව පුංචි කාරණා කිහිපයක් ඔබේ නුවණින් විමසීමට උපකාර වනු පිණිස තේරුම් කරලා දෙන්න. මේ කජ්ජනීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳ විග්‍රහ කරන්නේ හරි වෙනස්ම විදිහට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳව. රූපය පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. රූපණේ වෙන නිසා තමයි රූපය කියන්නේ. රූපය කියන්නේ කැඩෙන බින්දෙන දෙයක්. රූපණේ වෙනවා කියන්නේ මේ රූපේ කැඩෙන බින්දෙන දෙයක්. මොකෙන්ද කැඩෙන්නේ? කේන රුප්පති. කොහොමද මේක එහෙම වෙන්නේ? සීතේන පිරුප්පති. සීතලිනුත් මේක කැඩිලා බින්දලා යන දෙයක්. උන්නේන පිරුප්පති. උෂ්ණේනුත් මේක කැඩිලා බින්දලා යන දෙයක්. jigacchāya පිරුප්පති. කුසගින්නෙනුත් මේක කැඩිලා බින්දලා යනවා. පිපාසාය පිරුප්පති. තිබහිනුත් මේක කැඩිලා බින්දලා යනවා. ඒ වගේම දංශ මකස වාතා තපසිරින්සප සම්පස්සේන පිරුප්පති. මැසිමදුරු අවුසුලං සර්පේන ආදී මේ විවිධ ස්වරූපයන්ගෙන් මේ රූපේ කැඩිලා බින්දලා යනවා. අන්න ඒ නිසා තමයි රූපය කියලා කියන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ හැමෝටම පහසු වෙන විදිහට මේ මෙනෙහි කිරීම පෙන්වලා දීලා තිබෙනවා. හැබැයි මේ පෙන්වීම තුලින් පින්වතුනි අපි අරගෙන යන්නේ අපි කතා කරපු ඒ සමුදය නිරෝධය කියන තැනට. මේ රූපේ ඇති වී නැති වෙන ස්වභාවය අත්දකින්නට තමයි එක්කන් යන්නේ.
මොකද මේ රූපේ වටා ගොඩනගාගෙන තියෙන අපි ගොඩනගන් තියෙන මේ ආත්ම සංඥාව හරි බලවත්. මොකද අනිච්ච වූ දේ තුල අපි දකින නිච්ච සංඥාවයි. දුක්ඛ වූ දේ තුල අපි දකින සුඛ සංඥාව. ඒ වගේම අසාර දේ තුල අපි දකින සාර සංඥාව. අනත්ත් වූ දේ තුල අපි දකින අත්ත් සංඥාව. එතකොට මේ සංඥා විපල්ලාසය තුලින් අපි මේ දේවල් අත්දැක සකස් කරන් ඇවිල්ලා තියෙන මහා වෙනස්ම දෙයක්. මේක කියන තරම් වේගෙන් කඩන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විවිධ නයින් අපිට පෙන්වලා දීලා තියෙනවා මේ රූපේ විනිවිද දකින්න. එතකොට මේ කජ්ජනීය සූත්‍රයේදී රූපේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපණේ වෙන නිසා රූපය කියනවා. ඒක කැඩෙන්නේ බින්දෙන්නේ මේ වගේ කියලා විස්තර කරලා දෙනවා. ඊළඟට වේදනාව කියන්නේ මොකද්ද? වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳින නිසා තමයි වේදනාව කියන්නේ. යම් කිසි විඳීමක් සකස් කර ගන්නවා නම්. කිංච වේදේති මොනවද අපි විඳින්නේ? සුඛම්පි වේදේති සැප විඳිනවා. දුක්ඛම්පි වේදේති දුක විඳිනවා. අදුක්ඛම සුඛම්පි වේදේති මේ දුක සැප දෙකටම අයිති නැති, ඒ දෙකටම අදාළ නැති ස්වභාවය අපි අත්විඳිනවා. මේක තමයි වේදනාව කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන මොකද්ද මේ සංඥාව කියන්නේ? කිංච බික්කවේ සංඥා වදේත සංජානාති තිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. සංජානනය කරනවා, හඳුනා ගන්න. අර මතකද අපි ඉස්සලා කතා කරා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ හඳුනාගෙන සංජානනයෙන් පමණක් වටහා ගැනීම ප්‍රාමාණික මදි කියලා මේ අවබෝධය කරා ගමන් කරන්න. අතට සංඥාව කියලා සංඥා උපාදානස්කන්ධය හැටියට පෙන්වන්නේ මේකේ සංජානනය. ඔබ යම්කිසි දැනුමක්, යම්කිසි කියවීමක් ඔබ තුල ඔබ එකතු කරගෙන රැස් කරගෙන තියාගෙන ඉන්නවා නම් ඒ හැම දෙයක්ම ඔබ පාඩම් කරනවා, පොත් ගණන් පාඩම් කරනවා, පොත් කියවනවා. ඔබ යම් තුල දරා ගැනීමක් සිද්ධ කරන මේ හැම දෙයක්ම මේ සංඥාවේ විවිධත්වය. නමුත් ඒ සංඥාව, ඒ විවිධ වූ සංඥාව අවබෝධය පිණිස අපි කියන්නේ නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බානාය කියන මේ කරුණු වලට හේතු වෙන්නේ නැහැ. සංජානනය. ඒක හුදු ආත්ම තෘප්තියක්. ආත්මයක් කියලා හිතන් ඉන්න දෙයක තෘප්තිමත් භාවයේ පිණිස පමණයි ඒක හේතු වෙන්නේ. ඒ නිසා අපි මේක බොහොම හොඳින් තේරුම් ගත යුතු කාරණාවක්. සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අපිට පැහැදිලි කරලා දෙනවා. මේ සංඥාව කියලා කියන්නේ මේ සංජානනීය හඳුනා ගැනීමක්. කියන්නේ සංජානනය කිරීම තමයි සංඥාව කියලා කියන්නේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ උදාහරණ හැටියට පෙන්නනවා නීලම්පි සංජානාති, නිල් පාටයි කියලා හඳුනා ගන්නවා. පීතම්පි සංජානාති, කහ පාටයි කියලා හඳුනා ගන්නවා. ලෝහිතම්පි සංජානාති, රතු පාටයි කියලා හඳුනා ගන්නවා. හෝදාතම්පි සංජානා, සුදු පාටයි කියලා හඳුනා ගන්න. ඉතින් මේ විදියට පාට හඳුනා ගන්න හරි සරලයි. ඒසා මහා ගාම්භීර අවබෝධයකින් යුක්ත භාග්‍යතුන් වහන්සේ සංඥාව අපිට මේ සමුදය නිරෝධය වෙමින් පවතින මේ සංඥා උපාදානස්කන්ධය පැහැදිලි කරගන්න පෙන්වව දාලා උපමාව බලන්න. කොයිසා අපූර්ව උපමාවක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන මොකද්ද මේ සංඛාර කියන්නේ? සංඛාර කියන සංකතං අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංඛාරාති උච්චන්ති. දැන් අපි මේ හැම මොහොතකම පදනම් වෙලා තිබෙන්නේ පින්වතුනි සංකත ධර්මතා මත. ඒ කියන්නේ සකස් වූ ධර්මතා මත. දැන් මේ අපි හැම මොහොතකම අපි මේ භුක්ති විඳින්නේ මේ මොහොත තුල පවා යමක් භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ මේ මොහොත වෙනකොට අපිට සකස් කරලා දීලා තියෙන සංස්කාර සමුදායක් මත. එතකොට මේ සංකත සමුදාය මත පිහිටලා නැවත අලුතෙන් සංකත වූ දෙයක්ම සකස් වන දෙයක්ම සකස් කරන්නට යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාවලියට අපි කියනවා සංඛාර උපාදානස්කන්ධය කියලා. මේ කජ්ජනීය සූත්‍රයේ මේ සංඛාර පිළිබඳ ඉතා පැහැදිලි විග්‍රහයක් තිබෙනවා. ඒ තමයි සංකතං අபிසංකරොන්ති इति භික්කවේ තස්මා සංඛාරාති උච්චති. සකස් වූ දේ නැවත අලුත් වැඩියා කොට ගන්නවා යන අර්ථයෙන් අபிසංකරෝති කියලා කියන්නේ විශේෂණ සකස් කරලා ගන්නවා. දැනට සකස් වෙලා තියෙන දේ නැවත සකස් කරලා ගන්නවා අලුතෙන් බිහිවීම පිණිස. අන්න ඒ ක්‍රියාවලියට තමයි සංඛාර කියන්නේ. ඒතර සංඛාර කියන්නේ සංකත වූ දෙය තවත් සංකත වූ දෙයක් පිණිසම සකස් වෙවි යන ක්‍රියාවලියට කියන පොදු නමක් සංඛාර කියලා කියන්නේ.
එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපය රූපයක් පිණිසම මේ සංස්කාරය වෙනවා. අபிසංස්කාර වෙනවා. ඊළඟට සංකතෝ වේදනාව තවත් සංකත වන වේදනාවක් පිණිසම අபிසංකාර වෙනවා. සංඥාවත් ඒ වගේම සංඛාරත් ඒ වගේ විඥානත් ඒ වගේ සංකත වූ විඥානය තවත් සංකත වන විඥානයක් පිණිස අபிසංඛාර වෙනවා. අபிසංඛරෝති කියලා කියන්නේ විශේෂයෙන් සකස් වීමකටපත් වෙනවා. මේක තවදුරටත් ඔබ නුවණින් විමසා අවබෝධ කළ යුතුයි කාලය සීමිත නිසා. ඊළඟට පින්වත්තුනි විඥානය කියලා කියන්නේ විජානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විජානනය කරන විශේෂයෙන් විනිවිද දකින්නවා කියන අර්ථයෙන් විශේෂයෙන් දකින්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. මොකද ඒකදී භාග්‍යවතුන් වහන්සේ අපිට උපමා හැටියට පෙන්වන්නේ අපි කටුක දෙයක් දැනගන්නවා, මිහිරි බවක් දැනගන්නවා, කර රසයක් දැනගන්නවා, කර නැති බවක් දැනගන්නවා, ලුණු රසය දැනගන්නවා. මේ වගේ රස දැනගන්න ආකාරයක් බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහයට ඇතුල් කරලා තිබෙනවා. දේශනා කරලා තිබෙනවා. කියන්නේ විශේෂයෙන් මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ පහ ඔස්සේම එකතු කරලා අපිට ඇති කරලා දෙන යම් සංක්ෂිප්තයක් තියෙන ඒ සංක්ෂිප්තය තුළ නිර්දේශයන් ලබා දෙමින් ඒ උකහා ගනිමින් ඒ තුළ ඇති කරගන්නා වූ යම් කිසි ස්වરૂපයක් වෙද්ද යම් කිසි ශක්තියක් වෙද්ද යම් කිසි අපීතමකෝ යම් කිසි බලයක් වෙද්ද ඒ බලය උකහා ගන්න විඥානයි. ඒ නිසා තමයි විඥානේ බීජයක් හැටියට සලකන්නේ. මොකද පැලවෙන්න පුළුවන් සකස් වෙන්න පුළුවන් ස්වરૂපයක් මේ විඥානය තුළ තැන්පත් වෙන හැම මොහොතකම මේ ක්‍රියාවලිය අවසාන නැවතුම් බවට පත් වෙන විඥානය. ආරම්භක ක්‍රියාවලිය සිද්ධ කරන්නේත් විඥානය. එතකොට කෙනෙකුට පටන් ගන්න තැනත් විඥානය අහු වෙනවා, ඉවර වෙන තැනත් විඥානය අහු වෙනවා. මේක හිතා ගන්න බෑ. ඒ වගේම තමයි මේ ආරම්භය ඉඳන් අග දක්වා මේ පැමිණෙන සමස්ත ක්‍රියාවලියන් බලය පිහිටවන්නේ විඥානය. ඒක කොහොමද කියලා අපි විස්තර කරොත් සමස්ත නාම රූපයන්ට පාදක වෙන්නේ විඥාන. විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං. මේ දෙක දෙපැත්තට සම්බන්ධයිනේ. විඥාන නිසා නාම රූප සමුදය වෙනවා. නාම රූප නිසා විඥානය සමුදය වෙනවා. දෙපැත්තට ශක්තිය දෙනවා. එහෙනම් පින්වතුනි මේ විඥානය කියන්නේ හරි අපි ඒකට කියන්නේ මේ ගැටලු සහගතයි. ගැටලු සහගතයි කියන ධර්ම විග්‍රහය ගැටලු සහගතයි කියන එක නෙමෙයි තේරුම් ගැනීම හරි ගැටලු සහගතයි. හරි අපහසුයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් වදාළ විඥාන හැරට මායාකාරයක් වගේ කියලා. පෙන්නන්නේ වෙන දෙයක් තියෙන්නේ වෙන දෙයක්. ඉතින් හරි අපූර්වයි මේ ධර්ම කාරණා පින්වතුනි. ඉතින් මේ සූත්‍රේ පුංචි කොටසක් සමස්ත සාරයේම සංක්ෂිප්තෙන් අරගෙන සූත්‍රයේ මුල් ටික පිළිබඳව කළා පුංචි විග්‍රහයක්. අපිට පුළුවන් මේ කජ්ජනීය සූත්‍රය හොඳට කියවන්න. හොඳට අධ්‍යයනය කරන්න. හොඳට නුවණින් විමසන්න. සංජානනයට එහා ගියපු දෙයක් මේ පංච උපාදානස්කන්ධය තුලින් දකින්න උත්සාහ කරන්න. මේ පොසොන් පොහොදා අපි ඔබට ආශිර්වාද කරනවා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළ මේ අපූර්ව පංච උපාදානස්කන්ධ විග්‍රහය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ මිනිස්සුන්ගේ ඒ අවබෝධයේ පිණිස පළමු වශයෙන් තෝරා ගන්නට යෙදුණු සූත්‍ර අතර සුවිශේෂී සූත්‍රයක් වූ මේ කජ්ජනීය සූත්‍රේන ඒ පංච උපාදානස්කන්ධ විග්‍රහය පිළිබඳ ඔබ හැමෝටම සුපැහැදිලි වැටහීමක් ඇති වේවා. මේ අතින් ඇල්ලීමට හෝ අතින් අල්ලා නතර කිරීමට හෝ පුළුවන්කමක් ඇති දෙයක් නෙවෙයි. මේ වේගවත් සිද්ධ වෙන සමුදය නිරෝධ ක්‍රියාවලියක් පමණයි කියන එක නුවණින් දකිමින් වාසය කරන්නට ඔබට භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරන්නට කැමැති. විශේෂයෙන් අපි කලින් සඳහන් කළ පරිදි මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත පින්වත් මහත්මයාණන් සමන්ත පීරිස් පින්වත් නෝනා මහත්මිය. ඒ වගේම පුතා හර්ෂණ, ඒ වගේම තමයි දයාබර ලේලිය වන පින්වත් ශයිනි, මේ ආදී කොටගත් පවුලේ සියලු දෙනාමත් එකට එකමුත් වෙලා මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරනවා.
විශේෂයෙන් මේ ධර්ම දේශනාවට දායකත්වය දැරීමෙන් මේ පින්වත් පවුලේ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ පින්වත් මහත්මාණන්, ඒ වගේම පින්වත් නෝනා මහත්මිය, ඒ වගේම පුතණුවන්, ඒ වගේම ලේලිය, දයාබර මෞතුමිය වන මාළනී ප්‍රනාන්දු මෞතුමිය, ඒ වගේම උපසේන මාමා ඇතුළු සියලු ඥාතීන්ට ආශිර්වාද කිරීම මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු දේශනාව සංවිධානය කරන පින්වත් ඉතාලියේ මිලානෝ නුවර පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත මහත්මයාණන්, සමන්ති පීරිස් පින්වත් නෝනා මහත්මිය, හර්ෂණ පුතණුවන්, ඒ වගේම ශයිනි පින්වත් ලේලිය, ඒ වගේම ඇතුළු කොටගත් ඒ දයාබර මාළනී ප්‍රනන්ද මෞතුමිය ආදී පවුලේ සියලු දෙනාටම කායික මානසික සුවය, චිරජීවනය, ආයුරාරෝග්‍ය සම්පන්නිය පිණිස මේ උතුම් කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම මාර්ගය ආලෝකමත් වේවා, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. බලාපොරොත්තු වන සියලු අරමුණු සුවසේ මස්තක ප්‍රාප්ත කර ගැනීම පිණිස අවශ්‍ය කරන පසුබිම නිර්මාණය වේවා. දළදා වහන්සේගේ පිහිට ශ්‍රී මහා බෝධි පිහිට ලැබේවා. මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධි උදා වේවා. කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තමයි පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුන එල්.ඒ. මියුරින් නෝනා දයාබර මෑණියන්, ඒ වගේම චාර්ලිස් සිඤ්ඤෝ දයාබර පියතුමාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. දයාබර බිරිඳගේ ආදරණීය පියාණන් පරලෝ සැපත් සරත් පීරිස් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන එකී නම් සඳහන් කළ සියලු මළගිය ඥාතියෝ මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වේවා, උතුම් අමා මහ නිවනේ නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. දේශකයන්න් වහන්සේ ඇතුළු කොටගත් සියලු ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු පින් අපද අනුමෝදන් වෙනවා. සියලු සත්වයෝම සුවපත් භාවයට පත්ව විශේෂයෙන් මුළු මහත් ලෝකයා වෙලී සිටින මේ කොරෝනා වසංගතයෙන් ලෝකයා වහවහ සුවපත් භාවයට පත් වේවා. මෙම දේශනාවල මහා නායකත්වයන් හොබවන පින්වත් ගයාන් මහත්මණන් ඇතුළු කොටගත් ඒ සියලුම පින්වතුන්ලාටත් ආශිර්වාද වේවා. දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් සහිත ලෝකයේ සියලු පින් කැමති සියලු සත්වයෝ මේ පින් අනුමෝදන්ව තම තමාගේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාධනය කොට ගනිත්වා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්බුද්ධ දේශනා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච්ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. තෙරුවනි අනන්ත ගුණ බලෙන් ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසීමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ උතුම් වූ පොසොන් පුර 15ක පොහෝ දිනයේ ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචි ආර්.ඩී. ප්‍රියන්ත, බිරිඳ සමන්ති පීරිස්, පුතා හර්ෂණ, ලේලි ශයිනිදුව, බිරිඳගේ මව මාළනී ප්‍රනාන්දු, උපසේන මාමා ඇතුළු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනය සහ ආශිර්වාදය පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කළ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද දේශකයන්න් වහන්සේ වන පූජනීය දැලිවල බුද්ධරක්කිද ස්වාමීන් වහන්සේටත් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.